දැන් බලමු අපි දෙවෙනි ගාන. හරි. අපි බලමු දෙවෙනි ගාන. මේක තනියම කරන්න පුළුවන් අය ඉන්නවා, බැරි අය ඉන්නවා. ඉතින් අපි මේ සියල්ලටම හරියට විදිහට කටයුතු කරන්නේ. අපි බලමු දෙවෙනි ගාන. දෙවෙනි ගාන තියෙන්නේ sin θ වතාවක් cot θ sin θ වතාවක් cot θ වතාවක් sec θ සමානයි එක බව. හරිද? දැන් මේකෙත් අපි LHS ගන්නවා වම් පැත්ත ගන්නවා. කාට හරි පුළුවන් එකෙන් පටන් අරන් මේක හරි කියලා පෙන්නන්න. අර තුනෙන් පටන් අරන් RHS වලින් පටන් අරන් LHS ඒවා අමාරු කටයුතු. බැරි නෑ. sin θ cot θ sec θ. හරි? දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ cot θ ට අපිට ආදේශ කරන්න පුළුවන් sin cos වල. මොකද tan θ කියන්නේ sin θ වෙදීම cos θ නේ. tan θ කියන්නේ sin θ වෙදීම cos θ. එහෙනම් cot θ කියන්නේ ඒකේ උඩට මාරුනන්නේ නේ. මොකද ඉතින් ගන්නකො මම මේ කියන්නේ. ඒක මනස පුහුණු කරන්න ඕනේ. මනස පුහුණු කරන්න ඕනේ යමක් අවධානයෙන් ග්‍රහණය කරගන්න. හරි? ඉතින් එහෙම නැතුව අර නිදිමරකාගේ වගේ ඉඳගෙන එහෙම මැච් කරන්න බෑ. කරන්න ඕන ඉතින් ඉඳගෙන ඉඳලා ශරීර කිව්ව විතරක් තියෙනවා මනස ක්‍රියාකාරීත්වයක් නෑ. ඉතින් වෙන්නේ මොකද? අවසානයේ ගොඩනැගෙන දක්ෂතාවයක් නෑ. ගොඩනැගෙන දක්ෂතාවයක් නෑ. ඒකයි ඒ නිසා මෙහෙම බෑ. කොහොම විබුදුණු මනසෙන් මේකට සම්බන්ධ වෙනවා. ඒ අභියෝගය තමයි අපි ජය ගන්නවා. එතකොට තමයි අපේ මානසික ක්‍රියාකාරීත්වය ඉහළ තලයකට අපිට ගන්න පුළුවන්. එහෙම නැතුව මේ අනිත් අය ඉගෙන විදියට සාමාන්‍ය විදියටම කල්පනා කරොත් ඔබ කවදාවත් මේ ගණිතය ඉගෙනගෙන ඒ අංග තියෙන විශේෂ ඒවයි ගිහිල්ලා ඒවයි සාර්ථක පුද්ගලෙක් වෙන්න බෑ. ඉංජිනේරුවෙක් වෙලා එයාට කටයුතු කරන්න බෑ. නිද්‍රාශීලී මනසක් නම් තියෙන්නේ. ඒ රැකියාව හැම වෙලේම අභියෝගශීලී. හරි? නව නව ප්‍රශ්න ඇති වෙනවා. අලුත් ප්‍රශ්න ඇති වෙනවා. මේ ප්‍රශ්න වලට තම නිර්මාණශීලීව පිළිතුරු ගන්නවා. ඉතින් ඒ වගේම තමයි කම්පියුටර් සයන්ස් පැත්තෙන් කියන්නේ. ඒ වගේම තමයි මැතමැටිෂියන් කෙනෙක් විදියට කියන්නේ. ඒ වගේම තමයි භෞතික විද්‍යාව පැත්තෙන් කියන්නේ. මේ හැම කෙනෙකුටම ඒ විදිහේ අභියෝග තියෙනවා. ඒ අභියෝග ජය ගන්න පුළුවන් මනසක් මේ පොඩි කාලේ ඉඳලා ගොඩ ගන්න ඕනේ. ඒවා ගොඩ ගන්න මේ පුංචි පුංචි ක්‍රියාකාරකම් ඇතුළේ. එහෙම නැතුව මේ එක දවසක හිතගෙන මේ හිතුවට මේක ගොඩ ගන්න බෑ. අපි අපේ පරිසරය සැකසීලා තියෙන්නේ අපේ මනස ගොඩනගෙන විදිහට නෙමෙයි. මේවා කඩාගෙන. ඉතින් ඒ නිසා අපිට දැඩි ආයාසයක් දරලා එවැනි දේවල් කරන්න සිද්ධ වෙනවා. හරි. දැන් මෙතන මම කියන්නේ sin θ tan θ කියන්නේ sin θ බෙදීම cos θ. එහෙනම් cot θ කියන්නේ උඩට මාරුනා මේක. cos θ යට sin θ. તો මෙතෙන් දෙනවා cos θ යට sin θ. මේ cot θ ලියුවා උඩට මාරුනා. මම කිව්වේ ඕනේ නේද? tan θ කියන්නේ sin θ බෙදීම cos θ. එහෙනම් cot θ කියන්නේ cos θ sin θ. මේක කෙලින්ම sec θ. දැන් ඔබ දන්නවා මේ sin θ කැපෙනවා. cos θ sec θ කියන්නේ මේ දෙන්න ගුණාන්තරය එකයි. පරස්පරයි. cos θ ගේ පරස්පරය sec θ, sec θ ගේ පරස්පරය cos θ. පරස්පර සංඛ්‍යා දෙක ගුණාන්තරය එකයි. x සහ y කියන්නේ පරස්පර නම් xy සමානයි එකයි. ඒක තමයි මැතමැටිකල් අයිඩියා එක. x යන y ගේ පරස්පරයේද y යන x ගේ පරස්පරයේද නම් xy ගුණිතය එකට සමානයි. එහෙනම් මේ දෙකේ ගුණිතය එකට සමානයි මේක කැපෙනවා. ඒ කියන්නේ උත්තරේ එකයි. එහෙනම් LHS සමානයි RHS කියලා කියන්න පුළුවන්. යාට තුන්වෙනි එක. 4 5 පුළුවන් අය මේක සෙට් වෙච්ච අය වුණාට 10 දක්වා ගියාට ප්‍රශ්නයක් නැහැ. 10 දක්වා කියලා ගියා නම් 20යි 20 කියලා කියන්න කමකුත් නැහැ. හැබැයි 11යි ඉඳලා 20 දක්වා 19 දක්වා දෙන්න මෙතන මිසින් වෙලා තියෙන්නේ. ඒකයි යම් ප්‍රොජෙක්ට් එකක් යන්න බලන්න 3 4 5යි ඒ විදිහට කරගෙන යන්න බලන්න.
කරගෙන යන්න ඉස්සරහට. ඒ කියන්නේ මේ පුළුවන් නෑ යන්න ඉස්සරහට. කොච්චර දුර ගියත් කමක් නෑ. කරගෙන බැරි ඒවට ඉඳ තියාගෙන එහෙම නම් යන්න. බලන් ඉන්න එපා ඉස්සරහට යන්න. ඉතින් මේකේ ගණන් 100 ගණන් විතර තනි කරම මාක් හදලා ඕකේ. මොකද නැත්තම් ඔයගලන්ට මේව ඔළුවට යන්නේ නෑ. හරි මේ ඔළුවට යන්න නම් අනිවාර්යයෙන්ම මේ විදිහට ටික වෙන්නම ඕන. වෙන විදියක් නෑ. හොඳයි අපි බලමු තුන්වෙනි ගාන. තුන්වෙනි එක. ඒක තියෙනවා sec θ වතාව cos θ දාන sin θ වතාව cosec θ දෙක බව. අපෝ ඒක නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. sec θ වතාව cos θ දාන cosec θ වතාව sin θ සමානයි දෙක බව. බව කියන එක ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඔප්පු කරන්න තියෙන දෙයක් ලියා ගන්න ඕන වෙලාවට බව කියන වචනේ කෙරවලේ ලියන්න. බව කියන වචනේ කෙරවලේ ලියන්න. දැන් මේකෙත් ඉතින් LHS ගන්න දෙන්නේ මම හිතන්නේ මේක නම් කරන්න ඕනේ නැහැ කියලා. මොකද මේ නිකම්ම කැපෙනවා sec θ වතාවක් cos මේ පොඩි දේවල් ඉස්සෙල්ලා දීලා තියෙනවා. cosec θ වතාවක් sin θ. මෙතනින් එන්නේ එකයි. මෙතනින් ගෙලින්නේ එක. මොකද මේ පරස්පර දෙකනේ මේ ගුණ වෙන්නේ. පරස්පර තමයි ගුණ වෙන්නේ. ඒ පරස්පර ගුණාන්තර එකයි කියන්නේ මෙතනින් ලැබෙනවා මෙතනින් උත්තරේ දෙකයි සමානයි RHS. නිසා LHS සමානයි RHS කියලා කියනවා. බලන්න කන්ටිනියු කරන්න දැන් දෙකටම ඉස්සරහට. මොහොම යන්නේ ඉස්සරහට. දෙකටම කරගෙන යන්න. ඒ අවශ්‍ය තැනකට මම එනකොට මේ නතරලා බලන්න මොකක්ද ඔයාලා මේකේ ගන්න දෙන්නේ. මම ඉතින් අනේ කෙනාම දක්වන පිටපස්සෙන් පෙළේ ඉනවා. හරි. මගේ ළඟට එන ඉති කෙනෙක් තමයි මම එහෙම මේ යා මුසරකාරී නෑ. හැබැයි වැඩ කරන තාක්කල් විතරයි. මහා බ්‍රයිට් වුණාට කමක් නෑ. මහා බ්‍රයිට් වුණාට කමක් නෑ. හරි. බ්‍රයිට් වුණාට කමක් නෑ. මාන්සියලා වැඩ කරන ළමයි මගේ ළඟ ඉඳලා අනිවාර්යෙන් මේ ළමයි කොට ගිහිල්ලා තියෙනවා. මහන්සි. හැබැයි මහන්සිලා අපෝ වැඩ කරනවා. ඒක දැනෙන්න වැඩ කරනවා. එහෙම නැත්නම් නිකන් කිසිම ගැටලුවක් නැහැ. මොකද sin θ cosec θ කියන්නේ එතන කැපිලා එක එනවා. cot θ tan θ කියන්නේ එතන කැපිලා එක එනවා. හැබැයි ඉස්සරහින් දෙකක් තියෙනවානේ. එතනින් එන වටනකම දෙකයි. ඊළඟට sec θ cos θ එතන තිබුණාම එක එනවා. හැබැයි ඉස්සරහින් තුනක් තියෙනවානේ.
එතන 3 ධන 2 ධන 1 කියන්නේ 6යි කියලා හම්බෙනවා. මම හිතන්නේ ඒක ඕනේ කියලා පුළුවන්. ඉතින් මම හදන්න ඕනේ. හොඳයි අපි එහෙනම් බලමු පස්වෙනි ගාන. මට කියවෙන්න ගියා 5 රුපියල් අත උස්සන්න කියලා. ඈ 5 රුපියල් අත උස්සන්න කියලා කියවෙන්න ගියේ. මොනවා කරන්නද නේද? එහෙම තමයි ඉතින් මේ தත්ත්වය මම හිතන්නේ නැහැ මේක අපිට බියසකින් තොරව මේ කාර්යය කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් සැලකියුතු කාලයක උදා වෙයි කියලා. ඉතින් අපි මේ සිස්ටම් එක ප්‍රොමෝට් කරමු. දැන් මේකේ මගේ පැත්තෙන් අනුපාඩුවක් තියෙනවා. දැන් මට ගිය සතියේ ඔයගොල්ලන්ගේ වීඩියෝ එක දාන්න වෙනවා. දැන් ඒ ටික මේ විවිධ ප්‍රශ්න ගොඩක් නැද්ද මේක යන්නේ. දැන් ඒක යාවත් කාලෙක කරලා මේක හරි තැනට ගන්නවා. අන්න එතෙක් ඉවසන් ඉන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම කාරණා. එතෙක් ඉවසන් ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතෙක් කියන්නේ මේ කල්ප කාලාන්තරයේ ඉවසන් කියන එක නෙමෙයි කියන්නේ. හොඳයි අපි යමු බලන්න පස්වෙනි ගානට. මම කෙලින්ම LHS ලියන්නම් මේකේ. LHS සමානයි එක ධන tan theta එක ධන tan theta බෙදීම එක ධන cot theta. මේක පෙන්නන්න ඕනේ tan theta කියලා. මේක පෙන්නන්න ඕනේ tan theta. දැන් මෙන්න මේ සර්වසාමාන්‍යයන් වලට කල්පනා කරන්න හැටි. මේ සර්වසාමාන්‍යයන් වලට හිතන හැටි ඔයගලන්ට සාමාන්‍ය පෙළ දක්වා අවුරුදු 11ක් පාසල් ජීවිතේදී හම්බෙන්නේ නැති එක. මේ කියන දේවල් හොඳට උඩට ගන්න. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට හිතන් ඉන්න පුළුවන් දැනුම තියෙනවා නම් දේවල් කරන්න පුළුවන් කියලා. බෑ. දැනුම දීපවලින් කරන්න බෑ. හරි. දැනුම දීපවලින් කරන්න බෑ. ලෝකේ දැනුම ඕන තරම් තියෙන්න පුළුවන් යම් යම් දේවල් වෙන නමුත් ඒවා ඇප්ලයි කරන්න ගියාම හිතන්න වෙන විදියක් තියෙනවා. දැන් මේකේ අපි උත්තරේ දිහා බලනවා. සර්වසාමාන්‍යයෙන් වල තියෙන ප්‍රධානම ටෙක්නික් එක තමයි පිළිතුර දෙස බලන එක. බව පෙන්වන්න තියෙන ප්‍රතිඵලය දිහා බලන්න. ඒකෙන් අපිට පුළුවන් යම් කිසි නිගමනයකට එන්න. දැන් බලන්න ඒකේ තියෙනවා tan theta කියලා තමයි පෙන්වන්නේ. හරි. එතකොට අපිට මෙන්න මෙහෙම ඔක විශ්ලේෂණය කරගත්තා. අහගන්න ඕන ඉස්සලා මේක ගාන හදලා තියෙන අයත් කමන්නේ නැවතිලා මේක අහගන්න. අපිට මෙන්න මෙහෙම හිතන්න පුළුවන්. right. tan theta කියලා ඔක්කොම කරන්න තියෙන්නේ. හොඳයි. tan theta කියන්නේ sin theta වෙදීම cos theta නේ. tan theta කියන්නේ sin theta වෙදීම cos theta. ඒක හරියනේ. ඒක පැහැදිලි. එහෙනම් අපි තීරණය කරනවා මේ වම් පැත්තේ තියෙන ඒවා sin theta සහ cos theta බදවලට හරවන්න. වම් පැත්තේ තියෙන ප්‍රකාශනයේ sin theta cos theta වලට හරවන්න අපි තීරණය කරනවා. මොකද අර බව වෙන්නට තියෙන tan theta කියන්නේ sin theta වෙදීම cos theta විදියට අපිට හිතන්න පුළුවන් නිසා. ඒ එක විදියක්. තව විදියක් තමයි බව වෙන්නට තියෙන tan theta කියලා. එහෙනම් මේකේ තියෙන cot theta තියෙන තැන ඒක tan theta කියලා අපිට වෙනස් කරන්න පුළුවන්. එතකොට තනිකරම මේ පැත්ත tan theta වලට හැරෙනවා. එහෙනම් මේක සුළු වෙලා ඔය කියන උත්තරේ ලැබෙන්න ඕනේ. අන්න මේ ස්ට්‍රීම් දෙකකින් කල්පනා කරා එකම දේ ගැන. මොකද්ද පළවෙනි එකේදී අපි හිතුවේ අපිට බව වෙන්නන්න තියෙන tan theta කියලා. අපි දන්නවා tan theta කියන්නේ sin theta ට cos theta. එහෙනම් මේ දකුණු පැත්තේ වම් පැත්තේ තියෙන මේ ප්‍රකාශනයේ sin cos වලට හරවලා සුළු කරලා වෙනකොට ඒක sin theta වෙදීම cos theta ට සමානයි කියලා. ඒකෙන් ඔප් වෙනවා ඒක tan theta ට සමාන බව. ඒ එක විදියක් විතර. හරි. විතර එක විදියක්. විතර එක විදියක්. ඊළඟට තව විදිහකට ගත්තොත් අපිට බව පෙන්නන්න තියෙන්නේ tan theta කියලා. එහෙනම් අපි මේ පැත්තේ තියෙන cot theta විතරක් වෙනස් කරමු. tan theta තියෙන්න දෙන්නේ. ඒක විදිය මම දෙවිදියටම කාරණා කරනවා. හොඳයි. ඉස්සලා අපි බලමු මේ tan සහ cot වෙනස් කරමු. එක ධන sin theta බෙදීම cos theta. හරි. ඊපස්සේ එක ධන cot theta කියන්නේ cos theta බෙදීම
sin theta. දැන් ඔන්න අර ඔයාලට මතකද මම මේ තාත්වික සංඛ්‍යා පාඩම කරද්දී ඕවගේ අවස්ථාවම මම ඒකයි මම කිව්වේ හැම දෙයක්ම මම උගන්වන්නගෙන එන්නේ පිළිවෙල. ඒ ස්කිල් එක බිල්ඩ් අප් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාලට මතකද මෙවැනි තැන්වල අපි කුඩා පුදුනාකාර හොයන්න එපා කිව්වා. ලවයේ කුඩා පුදුනාකාරයේ cos θ ගන්නවා, හරිය කුඩා පුදුනාකාරයේ sin θ ගන්නවා. ඒ වගේ වැඩ කරන්න යන්නේ නෑ. අපිට ඕනේ මේ දෙක අයින් වෙන්න. එහෙනම් අපි මොකද කරන්නේ? ලවයයි හරයයි ගුණ කරනවා sin θ වතාවක් cos θ. එතකොට තමයි ඔක්කොම අයින් වෙලා යන්නේ. ලවයයි හරයයි ගුණ කරනවා sin θ වතාවක් cos θ. ඒ කියන්නේ මෙතන ගුණ කරන්න ඕනේ මෙතන මේ හතර පොළව ගුණ කරන්න. හැබැයි ඉතින් කරන්නේ ලියන්නේ එහෙම නෑ. ඔලී ඉන්න බෑ. මෙතන sin θ වතාවක් cos θ එකකින් ගුණ කරනවා. ඒ වෙනවා sin θ cos θ. මෙතන ගුණ කරනවා sin θ වතාවක් cos θ එකකින් මේ හිතන්නකො දැන් මනෝමය දකින්න වෙනවා. මෙතන ගුණ කරනවා sin θ වතාවක් cos θ. cos θ කැපිලා sin θ එකක් ඉතුරු වෙනවා. ඒක මේකෙන් ගුණාම sin වර්ගයේ θ පදයක් වෙනවා. ඊළඟ මෙතන ගුණ වෙනවා sin θ වතාවක් cos θ. right? දාන මෙතන අපි ගුණ වෙනවා sin θ වතාවක් cos θ. එතකොට sin θ කැපුණා cos වර්ග θ කියලා පදයක්. දැන් සාමාන්‍ය අපේ ක්‍රමවේදයක් තියෙනවා පොදු සාධකයක් තියෙන නිසා අපිට මේ sin θ ලාභයෙන් එළියට ගන්න පුළුවන්. તો sin θ ගත්තාම මෙතන ඉතුරු වෙනවා cos θ කියලා. දැන් තව එක sin θ එකක් ඉතුරු වෙනවා. යටින් අපිට ගන්න පුළුවන් cos θ. तो මෙතනින් cos θ එකක් ඉතුරු වෙනවා. sorry sin θ එකක් ඉතුරු වෙනවා. දාලා මෙතනින් ඉතුරු වෙනවා cos θ. අන්න ඔබට පේනවා මේ ප්‍රකාශනය මේකට කපලා යනවා. දැන් මොකද ඉතුරු වෙන්නේ sin θ යට cos θ. ඔන්න මේ පස්වෙනි ගාන නේද ඇත්තටම ටිකක් හිතන්න තියෙන ගැටලුවකට අපිට ලැබුණේ ඒකනේ. අනිත් ඒවා නිකන් අර බොහොම පහසු ගැටලු. නමුත් මේ පහසු ඒවා හරහා තමයි අපහසු ඒවා වගේ ඉන්න ඕනේ. මෙතන sin θ දැන් cos θ කට මේක කපලා යනවා. ඉතුරු වෙන්නේ sin θ දැන් cos θ ඒ කියන්නේ tan θ කියලා ගන්න. මේක සමානයි RHS. මොනිසා LHS සමානයි RHS කියලා. මේ විදිහට පළවෙනි ක්‍රමය. හරි. මේ ගාන හදන්න පුළුවන් මේ sin θ cos θ කට මේක කන්වර්ට් කරන්න නැතුව. sin θ cos θ මේක කන්වර්ට් කරන්න නැතුව අපිට කරන්න පුළුවන්. කොහොමද? අය බලමු මේක දෙවන ක්‍රමය. හරි. දෙවන ක්‍රමයේදී LHS සමානයි එක දන tan θ යට එක දන cot θ කියලා එකයි. right? දැන් අපේ තීරණය උනේ අර cot θ tan වලට හරවන්නේ. එහෙනම් හරවන්න. ඔයා මේක පේලි දෙකකින් උත්තරේ. එක දන tan θ එක දන cot θ කියන්නේ tan θ. දැන් ඔබ දන්නවා මෙහෙම අවස්ථාවක් ආවම අපි මොකද කරන්නේ? ලවයේ හැරේ tan θ වලින් ගුණ කරනවා. අර කපා ගන්නවා. දැන් අපි මෙතන ගුණ කරනවා. tan θ වලින් ගුණ කරනවා නම් ගුණ කරන්න දැන් හතරක් තියෙනවා. මේක 1යි 2යි 3යි 4යි. මේ හතරම ගුණ කරනවා. tan θ. හැබැයි ඔයගොල්ලෝ සුට්ටක් හිතන්න දැන් අපි ඔක්කො කරන්න යන්නේ මේක tan θ සමානයි කියලා. එතකොට දැන් ලවයේ tan θ පදයක් යනවනේ අපි දැන් මේ ලවයේ හැරේ ගුණ කරනවා කියන්නේ ලවයේ tan θ වලින් ගුණ වෙනවනේ. එතකොට tan θ කියන එක වැඩි ඔල්රෙඩි යනවනේ නේද? ඉතින් එයාමනේ අපිට මේක සුළු කරලා පෙන්නන්නත් ඕනේ. ඒ නිසා අපි ලවයේ tan θ වලින් ගුණ නොකර එළියෙන් කියමු. මම කිව්වේ දෙවුණක් ගන්න. ලවයේ හැරේ tan θ වලින් ගුණ කරද්දී අපිට මේ හතර බලව ගුණ කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් මෙතන ගුණ වුණාම tan θ tan වර්ගයේ θ මෙතන ගුණාම ආය tan θ මෙතන ගුණාම එක එනවා. ඒ කියන්නේ මම අර ලවයේ පද දෙක tan θ වලින් ඕල්රෙඩි ඇත්තටම ගුණ කරා. සාමාන්‍යයෙන් එහෙම තමයි අපි කරන්නේ. මෙතන කරා. මම කියන්නේ මෙතන එක නොකරමු කියලා.
අපි බව වෙනන්නේ යන උත්තරෙත් නැහැ නේද? දැන් මේක ලවේද අපි අතින් එනවනේ. ඒ එන එක්කනව නැති කරගන්න ඕනේ නැති වෙන්නේ නැහැ. ඒක නොපෙනී යනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේ දරුවන්ට මේ ලවයේ ගුණ කරන tan θ වලින් නැත්තරම ගුණ කරන්නේ නැතුව මෙහෙම කියමු. කිව්වෙ දේ නැති කියලා ඒවා ඉතින් අර එහෙම ගුණ කරත් ආය උත්තරේ ගත්ත හැකි. කිසි ගැටලුවක් නැහැ. ඒකට ආය බුදු සාධකයක් දෙන්න tan θ එළියට ගන්න වෙනවා. දැන් මෙතන වුණාම tan θ එනවා. මෙතන වුණා tan වර්ග දිනේනවා. ඒ දෙකේ tan θ බුදු සාධකයක්. මේ බුදු සාධකය ආය එළියට ගත්තාම එළියට එනවා tan θ. එච්චරයි වෙන්නේ. වෙන මේ මානසික අපරාධයක් වෙන්නේ නැහැ විතර. හරි. එතකොට දැන් ඒක හරි. දැන් මෙතන වුණාම එනවා tan θ දාන මෙතන ගුණේනෝ tan θ කැපිලා ගිහලා ඒකේ අන්න ඔබ මේනවා. එක දාන tan θ දෙක දාන tan θ කැපිලා. දැන් ඔක ඇත්තටම මම ගුණ කරා නම් ඉන්නේ tan θ වතාවක් tan වර්ග දිනන්නේ ළමයිදී. ඒක ආයෙ පාරක් tan θ එළියට ගන්නවා. ඒ කියන්නේ තව වේලියක් වැඩිපුර යන්නේ විතරයි විතර වෙන්නේ. නමුත් ඉතින් අපි ටිකක් සිහි බුද්ධියෙන් ඒක උතුමා. ඉතින් අපි දැනනවා tan θ. ඒ කියන්නේ සමානයි RH. හරි. මම හිතන්නේ මේ ගැටුවේ අපි ටිකක් අපේ ඉන්සයිට් එක පොඩ්ඩක් එහාට ඇදගෙන ගියා කියලා. මේ සර්ව සාමාන්‍ය සාධනය කිරීම සම්බන්ධයි. ඉතින් කම්මැලි නැතුව විවිධුණු මනසෙන් අර ගවේෂණශීලී මනසක් තියෙන්න ඕනේ. මම මේවා මේ හැම වෙලේම කියන්නේ මේවා තමයි ඉම්පෝටන්ට් දේවල්. මොකද ගණිතය කියන විෂය ඇත්තටම ගත්තොත් මට ඔයගලන්ට උගන්වන්න අමාරුයි. ඒ කියන්නේ උගන්වනවා කියන එක එකක්. ඉගෙන ගන්න උදව් කරනවා කියන එක එකක්. ඇඟ ඇතුලේ තියෙන දේවල් එළියට ගන්නවා කියන්නේ තවත් එකක්. ඉතින් ගණිතය කියලා කියන්නේ මම හිතන්නේ ඔයගලන්ගේ එක ඇතුලේ තියෙන පොටෙන්ෂල් එකක්. ශක්තිතාවය. මම කරන්නේ ඊට අවශ්‍ය දැනුම දීලා ඒ ශක්තියේ දැනුමත් එක්ක වැඩ කරන්න සකස් කරනවා. ඒ කියන්නේ ඔබ ඇතුලේ තියෙන කුසලතාවය ඒකත් එක්ක වැඩ කරන්න සකස් කරනවා. එතකොට දැන් ඔබේ කුසලතාවයේ මම දෙන දැනුමත් එක්ක වැඩ කරනකොට ඒක අර ඒ වැඩ කිරීම කාර්යක්ෂම කරන දේවල් තමයි මම මේ කියන දේවල්. ඒවා හොඳට ඔබට ගන්න. මම කිව්වේ ඔයගලගේ බ්‍රේන් එක ප්‍රෝග්‍රෑම් වෙන්න ඕනේ මේ වැඩේ. සාමාන්‍ය ළමයෙක්ගේ 2022 මේ තරහින් මම මේ කියන දේට සමහරට මේ අනිත් කෙනෙකුට මේවා නනම් මම ඇත්ත කියනවා නම් වෙනත් විෂය ධාරා ඉගෙන ගන්න දරුවෙකුට වඩා ගණිතය ඉගෙන ගන්න විෂය ධාරා ඉගෙන ගන්න දරුවෙක්ගේ මානසික ක්‍රියාකාරීත්වයේ ලොකු වෙනස්කම් තියෙනවා. අරගොල්ලන්ගේ තියෙනවා නම් හොඳයි. හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිස් එක ඇතුලේ ඒක ඉම්ප්‍රූව් වෙන්නේ. ඒකයි ඉතින් ප්‍රශ්නේ. අපිට තියෙන මැත්ස් වල අපේ ප්‍රැක්ටිස් එක ඇතුලේ ඉම්ප්‍රූව් වෙනවා ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒකයි මෙතන තියෙන වෙනස. හැබැයි ඒගොල්ලෝ ඒ කියන කුසලතා ඒ කියන දක්ෂතා ඒගොල්ලන් බ්‍රේන් එක ඇතුලේ හදාගන්න එක හොඳටම හොඳයි. කවුද නැහැ කියන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ by practice ඒ කියන්නේ මේ විෂය තුන නියැලීම තුළ ඒව ඔටෝ හම්බෙන්නේ මැච් කරන්නේ. ෆිසික්ස් කරත් ඒක එන්නේ නැහැ. ඒ අර thinking power එක analytical thinking, logical thinking, constructive thinking කියන ඒවා ගුණගෙන මේක ඇතුළේ. ඉතින් ඔයගොල්ලන්ගේ තුල තියෙන දක්ෂතා ගොඩ ගන්න මට මම මේ කරන කියන දේවල් එක ඔයගොල්ලෝ වැඩ කරන්න. ඒකට මම අනිවාර්යයෙන් මට වඩා හොඳට ඔයගොල්ලෝ ගණන් හදලා අවුස්සන්න කාමාර කරනවා. ඒක බෑ. එහෙනම් මේවා සඳහන් කරගන්න. දැන් ඔතනින් යන්න කන්ටිනියු කරගෙන යන්න. ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න. මම ටික උදව් කරන්න එනවා. ඔය 22 කියන ගානේ ඕනවට වැඩි එළියට යන්න එපා. ඒක ලේසි පොඩ දාන්න එක නෙමෙයි. ඉතින් කැමති නම් එළියට ඉන්න. මම නිකන් අර පස්බැම්මක් වගේ එකක් ඔය දාලා තියෙනවා. ඉදිරියට එන හමුදා වලක්වන්න. මොකද දැන් කට්ටියක් ඉන්නවනේ කමාන්ඩෝස්ලා එස්සෙල්ලා යනවනේ කාටද ඉස්සරහට. මේක දුන්නද මම. එතකොට මට අර පිටපස්සෙන් එන මේ රයිෆල් බලකායේ ගේන්න අමාරු වෙනවා. හරි. ඒ නිසා තමයි මම ඉස්සරහට පස්බැම්ම දාලා තියෙන්නේ 22 ගාන. ඔය පස්බැම්මලක් ගිහලා කට්ටිය ඒත් වෙලා රේඩියක් බීලා එනකොට තමයි අපි බලන්න. මොකද මම අවකාශය කරන්නේ ඒ ප්‍රයි ගන්න. මහා ලොකු මේ රොකට් සයන්ස් කතාව නේ නේද? බලන්න. ඒක එහෙම ටිකක් ඒක ස්ටක් වෙනවා නේද? ඒක ඔයිට් කරලා යන්න ඉස්සරහට. ගෙදරදී කොහොමද අද මම ඕක හදන්නේ නැහැ.
හොඳයි අපි බලමු මේ 6 වෙනි ගාන. 6. ඒක පොඩි ගානක් කියනවනේ ඉතින් ඒකතර පොඩ්ඩක් මේ විශ්ලේෂණාත්මකව හිතන්න ඕනේ. මේක අපි LHS සමානයි sin θ වතාවක් tan θ ධන cos θ. මේක sec θ කියලා ඔප්පු කරන්න. හරිද? දැන් sec θ කියන්නේ cos θ. අන්න එහෙම මේක විශ්ලේෂණය කරන්න. මම මේ සාධාරණයෙන් උගන්වනකොට මම ගොඩක්ම මගේ කැමැත්ත තියෙන්නේ ඔය දරුවන්ගේ මනස ඇතුලේ අර විශ්ලේෂණාත්මක චින්තනය ටික වගා කරන්න. එකපාරට මේ ගේන්න බෑ. මොකද ඕගොල්ලෝ මේ අවුරුදු 11ක් ඇතුලේ මම ගුරුවරයෙක් කෙනෙක් අවුරුදු 21ක් ඉගෙනුවා පාසල් වල. මම හොඳටම දන්නවා ඒ නිර්මාණාත්මක චින්තනයේ එතකොට තාර්කික තර්කානුකූල චින්තනයේ සහ මේ විශ්ලේෂණාත්මක චින්තනයේ කියන තුන ඔය තුන තමයි මැත්ස් වල ගොඩක් වැදගත්. හැබැයි එකෙන් A level වලදී අර නිර්මාණාත්මක චින්තනය කියන එක වැඩි හේදෙන්නේ නැහැ. ඒක ඇත්තම කියන්න ඕනේ. කන්ස්ට්‍රක්ටිව් තින්කින් කියන එක. ඔය ක්‍රිටිකල් තින්කින් කියලා කියන්නේ අන්න ඒක එදෙන අඩුයි. හරි? එදෙන අඩුයි. මේකේ තියෙන්නේ විශ්ලේෂණාත්මකව හිතලා ඒ කියන්නේ විශ්ලේෂණය කරනවා විශ්ලේෂණය කරන්න තර්කණය ඕනේ. තර්කණය කරනකොට විශ්ලේෂණය ඇති වෙනවා. නැවත විශ්ලේෂණය කරනකොට තර්කණය සිදු වෙනවා. තර්කණය තියෙනකොට විශ්ලේෂණය තියෙනවා. අර ඒක චක්‍රයක් වගේ ඔළුව ඇතුලේ වැඩ කරන එක. ඒ කියන්නේ දීලා තියෙන ක්වෙස්චන් එක දිහා බලලා ඒක දිහා බලලා අලුතෙන් හිතන්න ඕනේ. එතකොට තමයි අපිට මාර්ගයක් පැහැදිලි වෙන්නේ. ඔය නිර්මාණාත්මක චින්තනය එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ටිව් තින්කින්, ක්‍රිටිකල් තින්කින් කියන ඒවා මම දැකලා තියෙන්නේ ඉතාලම අඩුවෙන් උසස් පෙළ ගණිතයේ පාවිච්චි කරන අර එතන එහා ගණිතයේදී බහුලට මේ පාවිච්චි කරන කන්ස්ට්‍රක්ටිව් තින්කින් කියන කාරණා. හරි ඒක තමයි අපිට කියමු දැන් මේක විශ්ලේෂණාත්මකව හිතන්න තියෙනවා. මේක sec θ කියලා දෙන්නට තියෙනවා. sec θ කියලා කියනකොට දෙකේ cos θ. අන්න එහෙනම් අපිට කඩලා යනවා ඔළුවට අයිඩියා එකක් හරි. එහෙනම් මේවා මේ cos θ කියලා වෙන්නන්න නම් මේ දින දැන් වෙනස් කරන්න ඕනේ කොහොමද? දැන් sin θ වෙනස් කරන්න කොහොමද? cos θ කියලා වෙන්නන්න ඕනේ කියලා. බෑ. cos θ වෙනස් කරන්න ඕනේ නැත්නම් එහෙනම් මෙතන වෙනස් කරන්න එක දෙයක් කවුද? tan θ. අපි දන්නේ ඒක වෙනස් කරලා උත්තරේ එනවද නැද්ද කියලා. මොකද ඔයගොල්ලෝ පුරුදුලා තියෙන O level වලදී උත්තරේන ක්‍රියාමාර්ගය දැකලා ඊට පස්සේ බෑනා ලියන්නේ. පිළිතුර කරා යන මාර්ගය ඇහෙන් දැකලා මනසෙන් දැකලා තමයි උත්තරේ ලියන්න පටන් ගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඇනලයිස් කරලා ගන්න දෙන හොඳම නිගමනයට බහැලා ඒක ක්‍රියාත්මක කරන්න ටික දුරක් ගිහිල්ලා තවත් ටික දුරක් ගිහිල්ලා පිළිතුර කරා මෙහෙම ගන්න ක්‍රමය ප්‍රැක්ටිස් කරලා නැහැ. ඒක මම දන්නවා හොඳට. ඒක දැනගෙන තමයි මේ කතා කරන්නේ. හරි. ඒ නිසා ඔයගොල්ලන්ගේ මේ මයින්ඩ් සෙටප් එකේ අවුලක් තියෙනවා. මොකද ඔයගොල්ලන්ට ගානක් කරද්දී මුලදිම පේන්න ඕනේ මේක යන විදිය. මම බොරුද කියන්නේ කියලා හිතලා බලන්න. මොන ගානද ඔයගොල්ලෝ ගන්න දින හොඳම ඔප්ෂන් එක අරගෙන මැදදී තව වෙනස්කම් කරලා පිළිතුර දෙසට ඒක මෙහෙවලා තියෙනවා කියලා බලන්න. එක ගානක් හදලා නැහැ. බයරන් කියන්නේ. නමුත් උසස් පෙළ ගණිතයේදී ඔබට කරන්න වෙන්නේ මේ. දැන් ඔබට තේරෙන්න ඕනේ නම් මෙතන වෙනස් කරන්න ඕනේ tan θ. කොහොමද වෙනස් කරන්න ඕනේ? sin θ බෙදීම cos θ කියලා. වෙන වෙනසක් කරන්න අපි දන්නේ නැහැ. මොකද වෙන කරන්නේ? ඒක දාලා බලන්න. ඒක දාලා පුටක් ඉස්සරහට යනකොට තේරෙන්නේ අපේ නිගමනයේ අපේ උපාය මාර්ගයේ හරිද වැරදිද? වැරදි නම් ඒක ඔළුවෙන් අයින් කරලා අලුතෙන් මොළේ ඉඳලා පටන් ගන්න. මෙතන තියෙන්නේ sin θ. sin θ cos θ කියලා ලියුවා. දාන cos θ. අන්න දැන් පොඩි අයිඩියා එකක් එනවා. උඩේ එනවා sin වර්ග දීලා වදේ. යට එනවා cos θ වර්ග. දැන් මෙතන තියෙනවා cos θ. තාමත් මේක අපිව වැරදි මාර්ගයේ ගෙනියන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. හරි නිගමනය. ඔබට තේරෙන්න ඕනේ. ඔබට තේරෙනවද? අපි මේ අඳුරේ යන ගමන හැබැයි අඳුරේ ගියාට යන ලයින් එක ගැන අවබෝධය සහ වටපිටාව ගැන අවබෝධය එළියක් දකින්නකම් යන ගමනක් වගේ. දැන් එක පාඩක තේරෙන්නේ නැහැ tan θ sin θ cos θ ලිව්වා කියලා මොකක්ද මේ උත්තරය හම් වෙන මාර්ගය කියලා. එහෙම පේන්නේ. ඒ පේනා ඉන්නවා එකක් කියනවා. මේ දරුවෝ අතර ඉතාම සුළු පිරිසක් ඉන්නවා. ඒවා දකින්නයි මට හම්බෙලා තියෙන්නේ. මගේ සමකාලීනයෝ සහ මගේ ශිෂ්‍යයෝ. ඒගොල්ලෝ එක්සෙප්ෂනල්.
ඒගොල්ලෝ දිහා බලන ගණිතය උගන්වන්න බෑ. ඒගොල්ලන් උගන්වන්න දෙයක් නෑ. ඒගොල්ලෝ මේ නොලෙජ් එක දෙන්න විතරයි තියෙන්නේ. ඒගොල්ලෝ දුන්න නැත්තම් ගණිතයක් දන්නවා ඒගොල්ලෝ. ඒ නිසා මේ මාන්නේ වෙන කතාවක්. දැන් මෙතෙන්ට ආවම තාමත් උත්තරේ cos θ කියලා sec θ කියලා එන බව පේන්නේ නෑ. ඒවට අපි කරන්නේ ඒකේ තියෙන්නේ නේද? cos θ පොදු සාධකයක් කියලා ගන්නවා හැබැයි. වෙන කරන්න දෙයක් නෑ. හරි බලමු cos θ පොදු සාධකයක් කියලා. cos θ පොදු සාධකයක් කියලා ගත්තොත් මෙතන උඩ තියෙනවා sin වාගේ θ ධන මේ දෙක රුණාම එනවා cos වාගේ θ. අන්න දැන් අර එළිය පේන වෙලාව. දැන් ඉතින් එළිය පේන්නේ. දැනුත් එළිය පේන්නේ නැත්නම් අනිවාර්යෙන් ඇස් දෙකේ සුදු තියෙනවා එක්කෝ. එහෙම නැත්නම් ඇස් දෙකේ ලොකු දුර්වලකමක් තියෙනවා. එහෙනම් මේ රාත්‍රී ගමන වලට මේ වගේ අය එක්කයාම වෙන දෙතුන් පාරක් හිතන්න. දැන් මෙතෙන් ආවම වැඩි පිළිස් වෙනවා. මොකද sin වර්ග දීලා නම් cos වර්ග දෙක කියන්නේ එකයි කියලා අපි අද පටන් ගන්නවා ඉගෙන ගන්න. එහෙනම් මෙතන එනවා ඉන්දියාට cos θ. එකයට cos θ කියන්නේ sec θ සමානයි r/s. බලන්න දරුවෝ අපි හරියට මේක විශ්ලේෂණය කරමු. හරි ඔන්න ඔය ප්‍රැක්ටිස් එක තමයි මම ඔයගොල්ලන් මේ අවුරුදු දෙකමාර ඇතුළත දැන් මේ මාස 8ක් ගියා. තව ඉතුරුලා තියෙන මාස 24යි. ඔය මාස 24 ඇතුළත මම ගොඩනගා හදන්නේ ඔන්න ඔය thinking pattern එක. යමක් විශ්ලේෂණය කිරීම, ඒ විශ්ලේෂණය තුලින් ගන්න තියෙන හොඳම ඔප්ෂන් එකට යාම, ඒ ඔප්ෂන් එක ක්‍රියාත්මක කරන්න ඉස්සරහට යනකොට එන එක එක තත්ත්වයන් අපගේ පිළිතුර කරා යන විදිහට මෙහෙව ගන්න හැටි. ඕකම තමයි අපේ ලයිෆ් එක කියලා කියන්නේ. මේක ඕනම කියලා දෙන්න තාම ඕගොල්ලෝ පොඩි වැඩි. මගේ මේ වයසට මම ඕක භාවිතා ඕක ජීවිතේ ඉදෙන හැටි අවබෝධ කරගන්න තියෙන විදිහ ඕගොල්ලෝ කතා කරලා වැඩක් නැහැ. ඒක තව පස්සේ කාලෙදී බලමු. අපි මේක දිගට සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවා. දැන් මගේ ගෝලෙ ඉන්නවා මේ වෙනකොට අවුරුදු 40 වන්නකෝයි ඉන්නවා. ඒගොල්ලෝ දැන් ලොකු මිනිස්සු. ඒගොල්ලෝ මාත් එක්ක කතා කරන්නේ ඒවා. හරි. ඒගොල්ලෝ මාත් එක්ක කතා කරන්නේ ඒවා. ඒක අපි ඉන්නවා. අපි හොඳයි බලමු දැන් 7 වෙනි ගාන නම් nothing case එක 7යි 8යි. තියාගන්න. බලමු 4 8 9 10 20 21 දිහාට තියාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු 7 වෙනි ගාන. 7. 7 වෙනි ගානේ කියන මෙන්න මෙහෙම
LHS සමානයි cos වර්ග θ වතාවක් 1 ධන tan වර්ග θ. දැන් මේක ඇත්තම දෙන්න කියනවා නම් දැනට දෙයක් නැති තරම්. මොකද මේ 1 ධන tan වර්ග θ කියන්නේ අපේ පිළිම සමසාම්‍ය අනුව sec වර්ග θ ට සමානයි. විභාගයේ ඔයගොල්ලෝ මේ විදිහට කරන්නේ. මේව බ්‍රැකට් කරලා දාන්න. හැබැයි දැම්මොත් එහෙම ටිකක් ඉඳ ඇරලා කියන්නේ නෑ. නැත්නම් එක කොටේ නිකන් අච්චාරු වගේ එක බලා ගන්න බෑ. ඒකවල මෙතන තියෙන්නේ cos වර්ග θ වතාවක් sec වර්ග θ. ඉතින් මේ දෙන්න එකිනෙකාගේ පරස්පර ඒකේ උත්තරේ 1යි සමානයි 6යි. බලන්න 8 වෙනි ගාන පයි කරන්නේ ටිකක් උදව් කරලා තියෙන්නේ දැන් ටිකක් පන්නරේ ලැබිලා තියෙන්නේ. තව ඉතින් තියෙන ගණන් 100 ගානක් තියෙනවා. මේ ටික හදන්න ඕනේ. මේ බලන්න මේ පයි කරලා බලන්න අනිත් right එක බලමු 8 වෙනි ගානක් දෙන්න 8ක් බලමු. අටවෙනි ගාන ඒකේ LHS සමානයි sin 4 බලයේ දීලා එකදර කොට වර්ගයේ දීලා ධන cos 4 බලයේ දීලා ධන sec වර්ග දීලා cos 4 බලයේ දීලා වදාවක් sec වර්ග දීලා. හරි දැන් අපිට මේනවා මෙතන එකදර කොට වර්ග දීලා එකදර කොට වර්ග දීලා කියන්නේ එළිම cosec වර්ග දීලා අපගේ අපිට මතකයි දෙවෙනි හරි තුන්වෙනි හරි සරසාමනේ දෙවෙනි හරි තුන්වෙනි හරි සරසාම. එතකොට sin 4 බලයේ දීලා එකදර කොට වර්ග දීලා කියන්නේ cosec වර්ග දීලා දාන cos 4 බලයේ දීලා වදාවක් sec වර්ග දීලා. දැන් මේ දරුවන්ට පේනවද මේ දෙන්න පරස්පරනේ sin cosec කියන්නේ පරස්පර. උතර මෙතන sin වලින් 4ක් තියෙනවා. මෙතන cosec වලින් 2ක් තියෙනවා. එහෙනම් මම මේවා මේ උගයට මාර්ක් කරලා ලියන්නේ නැහැ. මට ඕන නම් මෙතන එකයට sin වර්ග දීලා කියලා ලිව්වේ. මේ cosec වර්ග දීලා වෙනකොට මට එකයට sin වර්ග දීලා කියලා ලිව්වේ හැකියි ඕන. මම අහන්නේ ඇයි ලියන්නේ? දැන් ඔබ ලියන කවද්ද නවත්තන්නේ? කවදායින් එහාටද ඔබ නොලියෙයි? ප්‍රශ්නයක් නේද? ඉතින් ඒ නිසා ඒ වගේ මේ වැඩ කරලා හරියන්නේ නැහැ. දැන් ඔබ දකිනවා මම මේ කාරණේ කියන්නේ ඔය ප්‍රසිද්ධ තලයේ මේ විෂය උගන්වන අයගේ ළමයි රඳවා ගැනීමේ උපක්‍රම ගණනාවක් තියෙනවා. හරි? සමහර ඒවා ළමයින්ට අතිශය නරක රටට අතිශය නරක මුළු මානව සංහතියටම හානිකරදායක ක්‍රම. එහෙම ක්‍රම පාවිච්චි කරන සූක්ෂම මිනිස්සු මේ අවට උගේවල නගරේ ඉන්නවා. ඉතාම ප්‍රසිද්ධ තලයේ. ඒගොල්ලෝ විසින් ශිෂ්ටාචාරයක මිනිස්සුන්ගේ මොළ විනාශ කරන මිනිස්සු. හැබැයි ඒක තේරෙන්නේ නැහැ. ඒ තරම් සූක්ෂමයි හානිය. කොරෝනා වගේ තමයි. හොයාගන්න බෑ වැඩි. තව කට්ටියක් ඉන්නවා
දැන් මේ ගාන හදනවා කියන්නේ මේක ලියනවා එකකට sin වර්ග θ කියලා තියෙනවා ඊළඟට. ඊට පස්සේ sin වර්ග θ මේ උඩින් දෙකක් කපනවා. කපලා ඊළඟ වේගයේ ඉතුරු වෙන එක sin වර්ග θ කියලා කියනවා. ඉතින් එහෙම ලියලා මේ පොගොල්ල තුල දක්ෂතාවය තියෙන්නේ ගුරුවරයා උගන්වන චිත්‍රාන්තික එක හොඳට පේනවා. චිත්‍ර දිහා බලන් ගෙදර එන්න පුළුවන්. හැබැයි තමුන්ට වැඩ කරන්න බැහැ නිසා ඒ ඇඟට රිදෙන්නේ නැතුව මැතමැටික්ස් ඉගෙන ගන්න ඕන නම් ඇත්තටම මාව හරියන්නේ නැහැ. ඒක කියන්නේ බෑ. ඒක මාව හරියන්නේ නැහැ. මම මාව හොරක් කියන එක නෙමෙයි මේ කියන්නේ. මාව හරියන්නේ නැහැ කියන එක මම කියනවා. ඉතින් කියන්නේ මේක ඔබ මනසේ හිතා ගන්න ඕනේ ඒකට සයින් වර්ගෙ තියෙනවා. එහෙම හිතන්න දෙයක් නැහැ. මේ දෙන පරස්පරනේ. පරස්පර නම් මේකේ සයින් වර්ගයක් මේ කොසෙක් වර්ගයට කැපිලා යනවා. ඒක කවනවා වෙන්නන්නේ නැහැ. එතකොට ඉතුරු වෙන්නේ මෙතනින් sin වර්ග θ පදය. එලෙසම මේ cos 4 බලයේ cos වර්ගයක් මෙහත් එක්ක අහුසු වෙනවා පරස්පර ලෙස. එහෙනම් මෙතන ඉතුරු වෙනවා cos වර්ග θ. ප්‍රබලනවා sin වර්ග θ දන cos වර්ග θ කියන්නේ එකයි. එහෙනම් මේක සමානයි RHS. එනිසා LHS සමානයි RHS කියලා ගන්න පුළුවන්කම තියෙනවා. right? හොඳයි. ඔය එකක් තමයි. නවවෙනි එක. දැන් මේකනකොට මේ හැමේ බව කරලා තියෙන යන්නේ ඉතින් කරගෙන. ඒකම ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ කරගෙන යන්න වැඩි ඉස්සරහ. මම ඉතින් අර සියලුම පෙට්ටි ටික තල්ලු කරගෙන පිටපස්සේ ඉන්න එන්ජිම වගේ එනවා. හරි. එක්තරා ඊට පස්සේ තල්ලු දෙන්න අඩු කරනවා. කියන්නේ උඩ පොඩ නැගෙන ගන්න විතරයි. හරි. හොඳයි. එහෙනම් බලමු 9 වෙනි ගාන. අපි 9 වෙනි ගාන බලමු. 9 වෙනි ගානේ තියෙන්නේ ඒක LHS කරතොත් සමානයි sin θ cos θ වල වර්ගය. ධන sin θ cos θ වල වර්ගය. දැන් මේක එකයි කියලා මෙන්නන්න. දැන් මේක දිහා ගත්තාම මොකක්ද විශ්ලේෂණ? දැන් මේ හැම එකේම විශ්ලේෂණයක් තියෙනවා කියලා මම කිව්වේ. ඔව්. දැන් මේක එකයි කියලා මෙන්නන්න. දැන් ඔක එකයි කියලා මෙන්නන්න පුළුවන් ඔය බරහන් ඇතුලේ ඔය sin θ cos θ ඉඳ කරගෙන ඉන්න තාක් බෑනේ. දැන් ඔක එළියට දැම්මා කියලා කාට හරි එකපාරට එකයි කියලා පේනවනේ. එකයි කියන්නේ සෝලි දෙකයි කියන්නේ. මේක නම් ටිකක් පේන්න පුළුවන් එකක්. මේ පේනවා නම් හොඳයි. නමුත් අපි හිතමු පේන්නේ නැහැ කියලා. ඉතින් කරන්න දෙන්නේ මොකක්ද? කරන්න දෙන්නේ මොනවද කරන්නේ? වෙන මොනවද කියලා කරන්නේ? අන්න ඒ මයින්ඩ් සෙට් අප් එකට එන්න try කරන්න. ගැටලුවකට තීන්දුව දීලා ගැනීමේදී ගැටලුවකට තීන්දුව දීලා ගැනීමේදී අවසාන පිළිතුර කරන්න මාර්ගය එක දිගට පැහැදිලි වෙන්න පුළුවන්. හැබැයි කියන தත්ත්වය මත ගන්න තියෙන හොඳම තීරණය බෙස්ට් ඔප්ෂන් එක අපි ගන්න. අරගෙන ටිකක් දුර යනකොට අපිට පේනවා මේ අපේ ගත්ත පියවර උත්තරයේ දෙසට යන එකට එකෙන් ඩීවියේට් එක ආගෙන යන එක. ආගෙන යනවා නම් අපි සුදු ප්‍රතිකර්ම පාවිච්චි කරනවා නැත්නම් ආපහු වලට අලුතෙන් හිතනවා. ඒක තමයි අමාරු වෙන්නේ. ගණිතය අමාරු වෙලා. හරි. අන්න මම ඔබට මේ තරම් තීව්‍ර වර්ගයේ සහ එළියට තීව්‍ර වර්ගයේ ගන්නට හේතුව ඔකයි. දැන් මෙතෙන් ඕනේ. මෙතන එනවා sin වර්ග θ. ධන 2 sin θ cos θ. හරි. ධන cos වර්ග θ. ඒතර මේක ප්‍රසාර වෙලා ඉවරයි. මෙතන එනවා sin වර්ග θ ඍණ 2 sin θ cos θ ධන cos වර්ග θ. එතකොට ඔබට පේනවද මේ 2 sin θ cos θ කට ඍණ 2 sin θ cos θ කැන්සල් වෙනවා. sin වර්ග θ මත දෙකක් තියෙනවා. cos වර්ග θ මත දෙකක් තියෙනවා. ඒ කියන්නේ 2 sin වර්ග θ දන 2 cos වර්ග θ. ලියන්න එපා ඒක. මොන කේල් මන්න එක ලියන්නද? ඒක ලියලා ආයෙ දෙකේ ලියන තව මේ ලියන්නේ නැහැ. කාටද ඔබ කරන්න වෙලා තියෙන්නේ? අපිට වෙලා නැහැ. ඔයගලන්ට තියෙනවද මන් දන්නේ. 2 sin වර්ග θ දන 2 cos වර්ග θ. මේ තියෙන්නේ 2 sin වර්ග θ. මේ තියෙන්නේ 2 cos වර්ග θ. මේ දෙක කැන්සල් වෙලා යනවා. ඔයගලන්ට ඕන නිසා මොකද කරන්නේ? හරි. එතකොට 2 sin වර්ග θ දන 2 cos වර්ග θ.
right? ඒ කියන්නේ මේක එකට සමානයි. ඒ කියන්නේ උත්තරේ සදාන් කරගන්න ඕන. දැන් අපි එන 10 වෙනි ගානට යන්න. ඒකේ LHS සමානයි tan theta and cot theta බෙදීම sec theta cosec theta sec theta cosec theta right මේක ඔප්පු කරන්න තියෙන්නේ එකට සමානයි කියලා. ඒක අපිට තේරෙන්න ඕනේ. මේක හොඳ සුළු කිරීමක් සුළු වෙන්න ඕනේ. නැත්නම් අපි කොහොමද මේක මේ එකට සමානයි කියලා උනේ නේ? හොඳ සුළු වීමක් සුළු වෙන්න ඕනේ. මේක හොඳ සුළු වීමක් සුළු වෙන්න ඕනේ මේක එකට සමානයි කියලා ඔප්පු වෙන්න නම්. ඉතින් දැන් අපිට මොකද කරන්න පුළුවන්? දැන් අපි ඉස්සමු. දැන් මේක දිහා බලලා අපි කල්පනා කරනවා. අපි විශ්ලේෂණය කරනවා. මේ විශ්ලේෂණය කරලා අපි විශ්ලේෂණය වරදින්න වෙන්නේ. ඒක වැරදුනා. ඒකෝට කායින් මේක අහගන්න වෙන්නේ. මේක අහගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතනවා මෙන්න මෙතන මම මේ විදිහට හිතන්න තිබුණා. මම හිතුවේ අර එන්නේ. එතකොට ඉතින් මේක වෙන්නේ නැහැ. අන්න මනසත් එක්ක සංවාදය. හරි? තමුන්ගේ මනසත් එක්ක සංවාදය. ගණිතයේ තරම් තමුන්ගේ මනසත් එක්ක සංවාද. අභ්‍යන්තර කතිකාව. අභ්‍යන්තර කතනය, අභ්‍යන්තර දෙබස් උතුම විදිහට වුණා වෙන විශේෂ. අනේ මම තමයි මේවා කියනකොට ඔයගොල්ලෝ මට පිස්සු කියලා හිතනවා කියලා. මේ හිතුවත් මට කමන්නේ නැහැ. හැබැයි මේ පිස්සු ඇතුලේ ලොකු දෙයක් තියෙනවා කියලා මම දන්නවා. ටීචින් වල ආර්ට් එක සහ සයන්ස් එක කියන දෙකම මම සැලකිය යුතු ලෙස මගේ මේ ජීවිත කාලය ඇතුලේ අවුරුදු 20 ඉඳලා ගන්නවා. ඒ අවුරුදු 32ක් ඒ අවුරුදු 32 ඇතුලේ මේ මම ටීචින් ආර්ට් එකයි ටීචින් සයන්ස් එකයි දෙකම සැලකිය යුතු ලෙස ප්‍රගුණ කරලා තියෙනවා. විශේෂයෙන් මම ළමයෙකුට උගන්වන්නේ කොහොමද කියන එක, ගණිතය උගන්වන්නේ කොහොමද කියන එක අවුරුදු 3ක් ඉගෙනගෙන තියෙනවා. අවුරුදු 2ක් සිද්ධාන්ත වශයෙන් සහ අවුරුදු 3ක් ප්‍රැක්ටිකල් වශයෙන්. ඒ නිසා මම කියන දේවල් ගැන මට ටිකක් කොන්ෆිඩන්ස් වැඩි. ඒ නිසායි මම මේවා කියන්නේ. මොකද එහෙම නැතුව අයාලේ උගලු ගෙනිහිල්ලා උගලු ගොඩ ගන්න බැරි බව මම දන්න නිසා. ඒ හිතන්න. මේක දිහා බලලා කල්පනා කරන්න. දැන් මේකේ අපිට තියෙන එක ඔප්ෂන් එක. අර පොට්ටුවේ වුණ ඕනනම් එකකට දැන් දාගන්න පුළුවන්. හරි. ඒතර sec theta cosec theta වල ලියන්න පුළුවන් එකකට cos theta කියන sin theta. එතකොට ඒවා දැන් මෙතන තියෙන්නේ ඇත්තටම එකකට cos theta. මෙතන තියෙන්නේ එකකට sin theta. දැන් ඒවා සුළු වෙන්න මේ tan පොට් තියාගෙන එහෙනම් මේ නිකම්ම හිතලා බලන්න ඔබ නිකම් මනසින් ආරම්භ. දැන් මේ තියෙන්නේ sin theta cos theta. මෙතන tan පොට් තියෙනවා. පොට් හරවන්න කියනකොට tan පොට් දැන් සුළු වෙලා පාද කැපිලා ගිහලා එක වෙයිද? දෙවෙනි දෙයක් නැහැ ළමයි. එහෙම වෙන්නේ කියන්නේ නැහැ. එහෙනම් අප
cos sin වලට ලියන්නේ. අන්න එතකොට අපිට නිකමට හරිය නිකන් පොඩි ආලෝකයක් පහළ වෙනවා. අපිට මැත්ස් වල ඉගෙන ගන්න කියන්නේ ආලෝකයක් පහළ වෙනවා කියලා තමයි. ඒ වචනේම ආලෝකයක් පහළ වෙනවා තමයි. පොඩි ආලෝකයක් පහළ වෙනවා මේ නාරි ලයින් එකට යයි කියලා. ඉතලා බලමු. ඒකේ නෙවෙයි නම් අපි අපේ තීරණය වෙනස් කරනවා. tan theta කියන්නේ sin theta බෙදීම cos theta. මෙතන එනවා cos theta බෙදීම sin theta. මෙතන එනවා එකයට cos theta. වතාවක් එකයට sin theta. sec කියන්නේ එකයට cos theta. cosec කියන්නේ එකයට දැන් එහෙනම් අපි දන්නා විතර කරන්න ඕන දේ මොකද්ද? මේ යට තියෙන පද නැති කරගන්න එකම එක විකල්පයයි තියෙන්නේ. sin theta වතාවක් cos theta කියන ලවයේ හැරේ අපි ගුණ කරන්න ඕනේ. sin theta වතාවක් cos theta ගෙන් අපි ලවයේ හැරේ ගුණ කරන්න ඕනේ. එතකොට ඒක ගුණ කරන්න පුළුවන් දැන් මොකක්ද කියලා. මෙතන 1යි 2යි මෙතන දෙකක් නැහැ තියෙන්නේ 1යි. මොකද ඒක මෙතන ගුණිතයකින් බැලුවා කියන්නේ එක පදයක්. දැන් මනෝමයෙන් මේ වැඩේ කරනවා. මෙතන sin theta cos theta වලින් ගුණ කරද්දී එක cos theta එකක් කැපිලා sin වර්ග theta එනවා. දැන් සංකල්ප ක්ලික් වෙනවා. මෙතන sin theta cos theta වලින් ගුණ කරද්දී sin theta එක කැපෙනවා cos වර්ග theta. බලන්න. මෙතන sin theta cos theta වලින් ගුණ කරද්දී ඒක කැපිලා. කැපිලා කියන්නේ එක එනවා. හැබැයි ළමෙන් තියෙන එක වෙන උත්තරේ එකයි සමානයි r. දැන් ඔබට පැහැදිලිද? යාම් තියෙන ගණිතය ඒක හරියට ඇනලයිස් කරන්න පුරුදු වෙන්න. රේට් එක යූස් කරන්න ඒ විදිහට. මනස පුහුණු කරන්න. මේක පුහුණුවක්, ට්‍රේනින් එකක්. ඒ විදිහට මනස පුහුණු කරන්න. විශ්වවිද්‍යාල ගාන හදනවා මේ වීඩියෝ එක නවත්තන්න. එමනම් දරුවෝ විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාලයේ ගැටලුවේ ටිකක් තරමකට පොදු ප්‍රකාශනයක් තියෙනවා LHS මොකද ගන්න sin theta බෙදීම එකදන cos theta එකදන cos theta එක sin theta සමානයි 2යි cosec theta සමානයි 2යි cosec theta. දැන් පැහැදිලි cosec කියන්නේ sin වල. ඒ කියන්නේ ඉතින් මේකේ මේ පදවලට මුකුත් ආදේශ නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ DTව සිදු කරන යම් යම් ක්‍රියාදාමයක් ඔස්සේ මේක වෙනස් කිරීම කියන්නේ. මේකනේ මෙතන තියෙන්නේ. ඒක තමයි මෙතන තියෙන කතන්දරය. right. එතකොට මේ දැන් එකේ විදිහට හිතනවානේ. මේ එකේ විදිහට හිතුවා. නිකන් ඔබට හිතෙන්නේ මොකක් වගේ කරන්නේ. දැන් හිතලා බලන්න. දැන් මේ තියෙන බල වලට ආදේශ කරන්න ඕන කමක් නැහැ. මේ විතර tan වලට කොට වලට ආදේශ එහෙම සිද්ධියක් විතර නැහැ. එහෙම එකක් නැහැ. නේ? එහෙම දෙයක් නැහැ. නමුත් හැබැයි යම් සුළු කිරීමක් කරන්න ඕනේ. නැත්නම් 2යි cosec theta කියන ඉතා සරල ප්‍රතිඵලයක් ඉදිරියට නෑ. නේද?
මනස ඒකට ඇතුළු කරන්නේ දැන් මේ ගැටලුවට අපේ මනස කොහොමද අපි ගෙනියන්නේ? මනස ගෙනිලා තියෙන්නේ. වෙන කතාවක්ද? කරන්න තියෙන්නේ මේක මොකොත් ස්ට්‍රක්චරලි මේ කියන්නේ කියන විදිහට බදවට මොකොත් කරන්න දෙයක් නැහැ. එහෙනම් කරන්න දෙන්නේ එකම දේ තමයි. කරන්න පුළුවන් එකම දේ. පොදුවරේ ඔය නේද කිසි දෙයක් කරන්න බෑ තමයි. නේද? පොදුවරේ ඔය නේද වෙන කිසි දෙයක් කරන්න පුළුවන්ද මේක? किसी देख करा एकम दे बुधवार क्या बुधवार एकम इकदार cos थीटा बदलावा sin थीटा මේ sin थीटा මෙන්න මේකේ ගුණ වෙනවා. මේකේ ගුණ වෙන්නේ sin වර්ගයේ थीटा. දාන්න. මේ එකදාර cos थीटा එතන තියෙන එකදාර cos थीटा වල ගුණ. එකදාර cos थीटा වල වර්ගය. මොකද උනේ මේ දෙකේ ගුණිතේ මම ගත්තේ උදාහරණ කරන්නේ එහෙනම් මේ ළමයේ මෙතනින් ගුණා මේ ළමයේ මෙතනින් ගුණා හරි එහෙනම් දැන් උදේට අවශ්‍ය මොකද කරන්න කිසිම දෙයක් නෑ අන්න උපදින වරහන් ඉවත් කරන්න වෙන කිසිම දෙයක් ඒ වරහන ප්‍රසාරණය කරන ඇර වෙන මොනවත් කරන්න තියෙනවද කියලා බලන්න තියෙනවද මට කියන්න නෑ. ඒක තමයි මම කිව්වේ අර ෆ්‍රී මයින්ඩ් එකකින් කල්පනා කරන්න නිදාස් මනසෙන්. මේ කොහොමද උත්තරේ හොයන්නේ කියලා ඔය මුල්ලක් පස්සේ දින නැති වෙච්ච මොනවා හරි හොයනවා වගේ ඒලම නැස් කරන්න බෑ. එහෙම මයින්ඩ් සෙට් අප් එකක් බෑ. නිදාසේ කල්පනා කරන්න විශ්ලේෂණය කරන්න. මොනවද වෙන කරන්න පුළුවන් ඔය කියනට කරන්න පුළුවන් වෙන කිසි දෙයක් නෑ කියලා හිතන්න. කරන්න පුළුවන් මොදේ අන්නර වරහණිය වෙන්නේ. ඒකෙන් උත්තරේ ලැබෙන්න පුළුවන්. අපි අමාරු වෙන්න පුළුවන්. වටවංගු කියන්න පුළුවන්. කරන්න දෙයක් නෑ. හිතලා බලන්න. විලාසන වේනවනම් හොඳයි. පස්සේ ටික යන්න එක්ස්පීරියන්ස් එක දෙනකොට මේ විලාසන වේන ඒ තමයි මේ ගණන් 100 ගණන් හදවන්නේ. ඉතින් නිකන් නෙමෙයි. හරි. දැන් මෙතන තියෙනවා sin වර්ගයේ දීලා එක ධන cos වර්ගයේ දීලා මේ දෙකේ ගුණිතේ දෙමුනේ ඊළඟට එනවා එකේ වර්ගයේ 1යි cos θ වර්ගයේ cos වර්ගයේ දීලා මේ දෙකේ ගුණිතේ දෙමුනේ කියන්නේ 2යි cos θ යට එක ධන cos θ වතාවක් sin θ දැන් ඔබට පේනවාද මෙතන තියෙනවා cos වර්ගයේ දීලා මෙතන sin වර්ගයේ දැන් ඔය දෙක දැන් දෙක තිබුණා කියලා ඔය දෙකේ එකතු එක වෙන එක නැති වෙන්නේ නැහැ එකයි. එතකොට අපි කරන්නේ එක්ස්ටෑන්ඩ් එකේ දුනා. මෙන්න මෙහෙම පොඩි මම ඒ එක ටික ඉන්නේ වැඩි කරන්න ඕනේ. මෙන්න මෙහෙම පොඩි සම්බන්ධයක් තියෙනවා මේ විදිහට. සමානයි එකයි. එච්චරයි. ආයෙ වෙන එක ළඟ කියලා ඒව කරන්න වෙලා නැහැ. ඒව කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඒ නම් මෙතන මේ දෙකේ එකතු එකක් වෙනවා. එකට මේ එකතු වුණාම දෙකක් වෙනවා. හරි. ඒ කියන්නේ මේ පද තුනේම වටිනාකම දෙකයි කියන එකනේ කියවෙන්නේ. මේ දෙක තුනම එකයි 2යි. එතන 2යි cos θ තියෙනවා. දෙක දන 2යි cos θ. ඔක ලියනවා මේ උඩ. දෙක දන 2යි cos θ ලියනවා. ඒක ලියලා මේක කරන්න බෑ. මේක කරන්න බෑ. දෙක ගන්න සූත්‍රාත්මකයක් නෙවෙයි. ගත්තාම එක දන cos θ කියන්නේ. ඔය දැන් මම කීයක් කියලා කරලා මේ ලියලා තියෙන්නේ. sin වර්ග දීලා cos වර්ග දීලා එකතු එකයි කියලා හිතෙන් ගත්තා. ඒකට මේක එකතු කරා දෙකයි කියලා ගත්තා. දෙක දන 2යි cos θ වලින් දෙක පොදු සාධකයක් ඇරෙන්න එළියට ගත්තා. එතකොට දැන් පේන්නේ උත්තරේ අපිට මේ දොර කොටටම ඇවිල්ලා තියෙන්නේ. ඊගෙන දොරට එන්නේ කියන්නේ විතරයි තියෙන්නේ. එක දන cos θ දෙක දන cos θ කැපුණා. දෙක යන sin දීලා sin θ වලට එනවා cosec θ. දෙකයි cosec तो मैं कैसा ही नहीं लेंगे इधर भी लेंगे ये क्या समान है आर तो वह ले हाँ एक घटना होता है
අන්න එතනින් පස්සේ තමයි අර පොඩි තාරකායලිය පහළ වෙන්නේ. මේ යන්නේ උත්තරයේ දෙසට කියලා. එතකන් අඳුර එනවා වගේ ඉන්නේ. හැබැයි ලයින් එකක් ෆලෝ කරගෙන. මේ අඳුරේ කැලේ පයින්නේ නැහැ. අඩි පාරක හරි අපි එනවා ඉස්සරහට. ඒ පාර වරද්ද ගන්න නැහැ. ඒකේ එනවා ඉස්සරහට. දැන් එතකොට මේක හරි. මේ 21 වෙනි ගාන ඇත්තටම මම හිතන්නේ මේ අද කොයි වෙනකොට ඉන්නවද දැන් මේ කරගෙන ගියා. 21 වෙනි ගානේ ඇත්තටම දෙන්නේ අර සයින් ගානේ දෙන්න දැන් කොස් ගානේ දීලා නෙදී. ගාන දෙක ඓක්‍යනේ තියෙන්නේ. අන්න ඒක ලියපු ගමන් කපලා ගිහිල්ලා මේ උත්තරේ එනවා. හරි. එట్లా ගිහිල්ලා මේ උත්තරේ එනවා. පැහැදිලිද මං කියලා දෙන්නේ? මං කියලා දෙන්නේ පැහැදිලිද කියලා මම. ලබේ තියෙන සයින් ගානේ තියෙන දැන් කොස් ගානේ දෙයට ගාන දෙක ඓක්‍ය ප්‍රසාදය කියන්නේ. ඒක වැඩේ ක්‍රොස්. වැඩේ ඉවරයි. ඉතින් වැඩේ ක්‍රොස්. ඉතින් මේ එහෙනම් 22 වෙනි ගාන උත්සාහ දරන්න හැබැයි ඒකේ ඉවිලා මොකට සමානයක් කාලනාචි ගන්න එපා බලේසි නෑ අතර එක. ඒක කපාසු ගැටලුවා. මේ ඒක ඇතැරලා ඉස්සරහට යන්න 23 24 25 26 27 29 30 31 32 33 34 නෑ 30 දක්වා යන්න ඔය 30 දක්වා යන්න. හැබැයි දැන් මේක ඔළුවට හොදලා දාගන්න ඕනේ මේ මෙතෙක් අපි හදපු ගණන් ටික ආයෙ බාරක් කොලාරකට හදන්න. එතකොට තමයි මමයි ඔයගොල්ලෝ එකතු වෙලා ක්‍රියාත්මක කරපු අදහස් තමුන්ගේ අදහස් විදිහට මනසේ ක්‍රියාත්මක වෙනවා. ආයෙ කොලාරම් මේක ලියයි. තේරුණාද මම කියන්නේ? ආයෙ කොලාරම් මේක ලියද්දී මේ මගෙන් ආපු අදහස් ඔයගොල්ලෝගේ අදහස් විදිහට මනසේ ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඒක ඔයගොල්ලන්ගේ මනසේ නිරවුල යම් තැනක මෙමරි එකක් විදිහට දැක්පත් වෙනවා. මෙමරි නෙමෙයි අතට මොකක්ද? ඉගෙනු සිද්ධිය. සංසිද්ධියක්. ඒක ඔයගොල්ලන්ට වෙන තැනකදී ඔටෝමැටිකලි ඕපන් වෙලා ගිහලා මඟ පෙන්නනවා. ඒක තමයි කරන්න ඕන ක්‍රියාවලිය. මම හිතනවා මේ අද දවසේ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ නවන්න දෙන්න දැන් මේ වීඩියෝ එකේ පස්සේ ඒ කාලේ ඔන්ලයින් සම්බන්ධ